අයිබෝන් හැමෝටම right අපි අද කතා කරන්නේ ශ්‍රේණි පාඩම right ශ්‍රේණි පාඩමට යන්න කලින් අපි අනිවාර්යයෙන්ම මේකේ පොඩි තියරි වගේක් තියෙනවා අපි සාමාන්‍ය පෙළේදී ඉගෙනගත්තු ශ්‍රේණි සම්බන්ධව දැනුම අපි මතක් කරගන්න ඕන සහ ඉස්සරහට මේ පාඩම කරගෙන යද්දී අපිට අත්‍යවශ්‍ය වන සමහර වචන තියෙනවා. ඉතින් ඒ ටික ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ ටික අපි ඉගෙනගෙන අපි ඉස්සරහට යමු. right එතකොට මුලින්ම අපි ශ්‍රේණි පාඩමට යන්න කලින් දැනගන්න ඕන දෙයක් තමයි සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා කියන්නේ කිසියම් රටාවකට තියෙන සංඛ්‍යා ඛණ්ඩයක් අපි කමා දාලා ලියනකොට ඒකට අපි කියනවා සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි මෙහෙම හිතමු 2,4,6,8 මේ වගේ එකකට අපි කියනවා සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා. ඒතකොට සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ වගේ එකක් ශ්‍රේණියක් කියලා. එතකොට ඒක වැරදි. ඒතකොට අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන ශ්‍රේණියක් සහ සංඛ්‍යා අනුක්‍රමණයක් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඉතින් අපි හරියට මේ පාඩම ඉගෙන ගනිද්දී ඒ දේ හරියටම ඉගෙනගෙන තමයි අපි ඉස්සරහට යන්න අවශ්‍ය. right එතකොට දැන් මේ වගේ මොකක් හරි රටාවකට තියෙන සංඛ්‍යා ඛණ්ඩයක් අපි මේ විදිහට කමා දාලා ලියුවම අපි මේකට කියනවා සංඛ්‍යා අනුක්‍රමණයක් කියලා. එතකොට සංඛ්‍යා අනුක්‍රමණයක අනිවාර්යයෙන්ම අපිට මේ මුල් පද කිහිපය දිහා බලපුවාම ඊළඟට තියෙන පද ටික මේ රටාව අනුව අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලක්ෂණ තමයි සංඛ්‍යා අනුක්‍රමණයක තියෙන්නේ. එතකොට ශ්‍රේණියක් කියලා කියන්නේ මේ සංඛ්‍යා අනුක්‍රමණයක තියෙන මේ පද ටික සංඛ්‍යා අනුක්‍රමණයක තියෙන මේ පද ආකරණයක් එකතුවක් විදිහට අපි දක්වපුවාම නැත්නම් මේ කමා වෙනුවට ප්ලස් ලකුණ දාලා අපි ලියවපුවාම ඒකට අපි කියනවා ශ්‍රේණියක් කියලා. දැන් උදාහරණයක් විදිහට මේ සංඛ්‍යා අනුක්‍රමණය ශ්‍රේණියක් වෙන්නේ මේක අපි 2 + 4 + 6 + 8 මේ විදිහට ලියපුවාම මේක ශ්‍රේණියක් වෙනවා. සංඛ්‍යා අනුක්‍රමණයක තියෙන පද අපි එකතුවක් විදිහට ලියා දක්වපුවාම ඒක ශ්‍රේණියක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ශ්‍රේණි වල තමයි පරිමිත ශ්‍රේණි සහ අපරිමිත ශ්‍රේණි කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට පරිමිත ශ්‍රේණි කියලා කියන්නේ ශ්‍රේණියක මේ තියෙන පද ගාන පරිමිත සංඛ්‍යාවක් නම් අපි ඒකට කියනවා පරිමිත ශ්‍රේණියක් කියලා. ඒ වගේම ශ්‍රේණියක තියෙන පද ගාන අපරිමිත සංඛ්‍යාවක් නම් ඒකට අපි කියනවා අපරිමිත ශ්‍රේණියක් කියලා. දැන් මේ ශ්‍රේණිය ගත්තහම මේක පද අනන්තය දක්වා යනවා විවරයක් නැහැ. ඒ නිසා මේ වගේ ශ්‍රේණියකට තමයි අපි කියන්නේ අපරිමිත ශ්‍රේණියක් කියලා. ඒතකොට පරිමිත ශ්‍රේණියක් ගත්තොත් මට ලියන්න පුළුවන් මේ වගේ ශ්‍රේණියක් ගන්න 2 4 6 8 මෙහෙම ගිහිල්ලා අපි කියනවා මේක ඉවර වෙන්නේ 52. එතකොට අන්තිම පදේ 52 කියලා අපි දන්නවා. ඒ කියන්නේ මේකේ තියෙන පද ගාන මේ ශ්‍රේණියේ තියෙන පද ගාන නිශ්චිත ප්‍රමාණයක් පරිමිත ප්‍රමාණයක්. ඒ නිසා මේක පරිමිත ශ්‍රේණියක්. එතකොට මේක උඩින් ගත්ත ශ්‍රේණියක් ගත්තොත් ඒකේ අන්තිම පදයක් නැහැ. මේක පද අනන්තය දක්වා තියෙනවා. ඒ නිසා මේක අපරිමිත ශ්‍රේණියක්. right. ඉතින් ඊළඟට ශ්‍රේණිය වල අපිට හම්බෙන්නේ ශ්‍රේණියක සාධාරණ පදය අපි කොහොමද ලියන්නේ? එතකොට ශ්‍රේණියක සාධාරණ පදය ඒ කියන්නේ අපි කියනවා r වෙනි පදය. r වෙනි පදය සාමාන්‍යයෙන් අපි UR වලින් තමයි සංකේතවත් කරන්නේ. r වෙනි පදේ දැන් සාමාන්‍ය පෙළදී ගත්තොත් අපි සමාන්තර ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරනකොට n වෙනි පදේ tn ඒ විදිහට අපි ලිව්වා. හැබැයි උසස් පෙළදී මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් සාධාරණ පදේ කියන එක r වෙනි පදේ UR කියලා තමයි සංකේතවත් කරන්නේ. එතකොට මම මෙතන උදාහරණයක් විදිහට දාලා තියෙනවා ශ්‍රේණියක්. එතකොට මේක මොන වගේ ශ්‍රේණියක්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. ඒතර මේ ශ්‍රේණිය ගත්තාම කිසියම් රටාවකට තියෙන සංඛ්‍යා අනුක්‍රමණයක පද අපි එකතුවක් විදිහට ලියලා තියෙන. ඒ කියන්නේ මේක ශ්‍රේණියක්. මේකේ සාධාරණ පදය r වෙනි පදය අපි ලියන්නේ කොහොමද? දැන් මේ පළවෙනි පදය ගත්තාම ඔයාලට පේනවා ඇති ඒකේ තියෙන 1 වැඩි කිරීම 2. දෙවෙනි පදය ගත්තාම 2 වැඩි කිරීම 3. තුන්වෙනි පදය ගත්තාම 3 වැඩි කිරීම 4. right. එතකොට එහෙනම් මේකේ r වෙනි පදය කොහොමද තියෙන්න ඕන? තුන්වෙනි පදයේ 3 වැඩි කිරීම 4 නම් r වෙනි පදේ අපිට පැහැදිලිව පේනවා r වැඩි කිරීම r + 1. තුන්වෙනි පදේ නම් 3 වැඩි කිරීම 4, r වෙනි පදේ නම් r වැඩි කිරීම r ධන 1. right. එහෙනම් මට මේකේ ur කියන එක ලියන්න පුළුවන් r වතාවක් r ධන 1 කියලා. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. right. එතකොට මේ ඊළඟට තව උදාහරණයක් විදිහට දාලා තියෙනවා මම ශ්‍රේණියක්. මේකේ සාධාරණ පදේ අපි කොහොමද ලියන්නේ? දැන් මේකේ පළවෙනි පදේ ගත්තොත් 1 බෙදීම 2 වැඩි කිරීම 3. දෙවෙනි පදේ ගත්තොත් 1 බෙදීම 3 වැඩි කිරීම 4. මේ තුන්වෙනි පදේ ගත්තොත් 1 බෙදීම 4 වැඩි කිරීම 5. එතකොට මම මේක ලියන්නම් සාධාරණ පදේ UR. අපිට අනිවාර්යෙන් පැහැදිලි සාධාරණ r වෙනි පදේ ගත්තොත් එහෙම ඒකෙත් තියෙන 1 බෙදීම කියලා කැලලා යට තියෙන්නේ පළවෙනි පදේ ගත්තොත් 2.
දෙවෙනි පදේ ගත්තොත් 3. එහෙනම් මේ පළවෙනි ඉලක්කමට අදාළව සාධාරණ පදේ වෙන්නේ r + 1 කියන එක. පැහැදිලිද? මොකද පළවෙනි පදේ ගත්තොත් 2, දෙවෙනි පදේ ගත්තොත් 3, තුන්වෙනි පදේ ගත්තොත් 4 තමයි තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙන ඉලක්කම ගත්තොත් පළවෙනි පදේ 3, දෙවෙනි පදේ 4, තුන්වෙනි පදේ 5. එහෙනම් r + 2 තමයි තියෙන්නේ. එතකොට නිකන් එකපාර මේක දිහා බලලා අපිට කියන්න පුළුවන් මේ ur කියන්නේ එක බෙදීම r + 1 වැඩි කිරීම r + 2. බලන්න r ට 1 දාපුවාම පළවෙනි පදේ එනවද කියලා. r ට 1 දාපුවාම එක බෙදීම 1 ධන 1 කියන්නේ 2, 1 ධන 2 කියන්නේ 3. එහෙනම් 2 වැඩි කිරීම 3 කියලා එනවා. ඉතින් මේ විදිහට හැම මේ ශ්‍රේණියේ තියෙන හැම පදයක්ම අපිට r ඇසුරෙන් ලියා ගන්න r ට අදාළ අගය දාලා හොයා ගන්න පුළුවන්. right. එතකොට මම මෙතන දාලා තියෙනවා ඊළඟට මේ දීලා තියෙන ශ්‍රේණිය වල සාධාරණ පදේ ලියා ගන්න කියලා. ඉතින් මම මෙතන ශ්‍රේණි කිහිපයක් දාලා දෙනවා. අපි බලමු ඔයාලට මේකේ සාධාරණ පද ටික හරියටම ලියා ගන්න පුළුවන්ද කියලා. ඉතින් හැමෝම try කරන්න තනියෙන් ලියන්න. මම මෙතෙන්දී ඔයාලට මේ ටික ලියලා පෙන්නන්නම්. මේ පළවෙනි ශ්‍රේණිය ගත්තොත් ඒකේ සාධාරණ පදේ ඔයාලට පේනවා ඇති. පළවෙනි පදේ නම් 1 වර්ගය, දෙවෙනි පදේ නම් 2 වර්ගය, තුන්වෙනි පදේ නම් 3 වර්ගය තියෙන නම් සාධාරණ පදේ කියන්නේ r වෙනි පදේ ගත්තාම ඒක දී වෙන්න ඕන r වර්ගය කියලා. එතකොට ඒක ඒ වගේ සරලයි. right. ඊට පස්සේ දෙවෙනි ශ්‍රේණිය ගත්තොත් එහෙම ඒකේ තියෙන පළවෙනි පදේ 1 වැඩි කිරීම, 2 වැඩි කිරීම 3. දෙවෙනි පදේ ගත්තොත් 2 වැඩි කිරීම, 3 වැඩි කිරීම 4. තුන්වෙනි පදේ ගත්තොත් 3 වැඩි කිරීම, 4 වැඩි කිරීම 5. ඔය විදිහේ ශ්‍රේණියක්. එහෙනම් මේක ur කියන එක එකපාර අපිට ශ්‍රේණිය දිහා බලලා ලියන්න පුළුවන්. මේ පළවෙනි ඉලක්කම ගත්තොත් 1 2 3 විදිහට තියෙන. ඒ කියන්නේ ඒක r වෙන්න ඕන. මොකද පළවෙනි පදේ වුණාම 1 වෙනවා, දෙවෙනි පදේ වුණාම 2 වෙනවා, තුන්වෙනි පදේ වුණාම 3 වෙනවා. r වෙනි පදේ නම් r තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි ඉලක්කම ගත්තාම 2 3 4 ඒ විදිහට ගිහලා තමයි තියෙන්නේ. 2 3 4. එහෙනම් ඊළඟ එක වෙන්න ඕන r + 1 කියන එක. ඊට පස්සේ අනිත් එක ගත්තොත් 3 4 5 ගිහලා තියෙන. ඒ කියන්නේ මෙතන r + 2 කියලා තියෙන්න ඕන. එතකොට මේක අපි මේ ශ්‍රේණිය දිහා බලලා හරියටම ලියා ගන්න ඕන. ඉතින් ගොඩක් වෙලාවට ශ්‍රේණි ගානක් විසඳනකොට මේ සාධාරණ පදේ ලියන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් සාධාරණ පදේ හරියට ලියාගත්තොත් ශ්‍රේණි ගානටක් ගාලා අපිට විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ මේ ශ්‍රේණිය දැක්කට පස්සේ සාධාරණ පදේ ලියන්න අපි හිමිසරේ පුරුදු වෙන්න ඕන. right. ඉතින් ඊළඟ ගාන ගත්තොත් දැන් මේ ගාන ගත්තාම මේකේ තියෙන පළවෙනි පදේ නම් 3 බෙදීම 1 වැඩි කිරීම, 2 වැඩි කිරීම 3 මේ වගේ එකක් තමයි තියෙන්නේ. ඊළඟට දෙවෙනි පදේ ගත්තොත් 4 බෙදීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4. මේකේ ur මොකද්ද? right. ඒතර උඩ කොටස ගත්තොත් 3 4 5 ගිහිලා තියෙනවා. ඒතර පළවෙනි පදේ එනකොට 3, දෙවෙනි පදේ එනකොට 4, තුන්වෙනි පදේ එනකොට 5. ඉතින් මේක සමාන්තර ශ්‍රේණියක් කියලා හිතන්නත් පුළුවන්. ඉතින් එහෙම හිතලා අපිට සාධාරණ පදේ ඒකට අදාළව ලියා ගන්න පුළුවන්. නමුත් අපි නිකන් ශ්‍රේණිය දිහා බලලා එකපාර ලිව්වොත් එහෙම මට මේ උඩ කෑල්ල ලියා ගන්න පුළුවන් r + 2 කියලා. හරිද බලන්න. මොකද r 1 වුණාම මෙතන 3 එනවා. 1 + 2. 1 ධන 2 කියන්නේ 3යි. r 2 වුණාම 2ට 2ක් එකතු වුණාම 4යි. r 3 වුණාම තුන්වෙනි පදේ එනවා. 3 එකතු කිරීම 2 කියන්නේ 5යි. එතකොට මේ උඩ කෑල්ල එන්නේ r + 2 කියලා. එතකොට කෙනෙකුට මේ උඩ කෑල්ල මේක සමාන්තර ශ්‍රේණියක්. ඒකින්ද පළවෙනි පදේ 3යි. එහෙම කියලා සාධාරණ පදේ ලියලා ඒකින් අරගෙන මෙතෙන්ට දා ගන්න පුළුවන්. නමුත් මේක දිහා බලලා ඉතින් මේක සාමාන්‍ය ගොඩක් සරල හින්දා මේ විදිහට අපිට එකපාර ලියන්නත් පුළුවන්. right. ඉතින් මේ යට කොටස ගත්තොත් එහෙම මේකේ තියෙන 1 2 3 තමයි පළවෙනි ඉලක්කම් ටික බලපුවාම ඒ පිළිවෙලට ගිහිලා තියෙන්නේ. දෙවෙනි ඉලක්කම් ටික 2 3 4 ඒ පිළිවෙලට ගිහිලා තියෙන්නේ. තුන්වෙනි ඉලක්කම් ටික ගත්තොත් 3 4 5. ඒ විදිහට තමයි ගිහිලා තියෙන්නේ. right. එතකොට එහෙනම් මේක ලියන්න පුළුවන් කොහොමද? r වතාවක් r + 1 වතාවක් r + 2 කියලා. එතකොට මේ විදිහට මේකේ සාධාරණ පදය අපිට ලියා ගන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ශ්‍රේණි ගණන් වලදී මේ සාධාරණ පදේ ලියා ගන්න එක ගොඩක් වැදගත් කාරණයක්. ඒ නිසා මේක අපි පුරුදු වෙන්න ඕන. අපි ඉස්සරහට තව ඉස්සරහ ගණන් කතා කරද්දිත් සාධාරණ පදේ ලියන්නේ කොහොමද කියන එක අපි කියලා දෙනවා. ඉතින් ඒවා ඉස්සරහට අපි බලමු. right. එහෙනම් අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. right. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන මූලික ශ්‍රේණි. මූලිකම ශ්‍රේණි තුනක් තියෙනවා. ඉතින් අපි මෙතනින් දෙකක් සාමාන්‍ය පෙළදෙත් කතා කරලා තියෙනවා. පළවෙනි එක තමයි සමාන්තර ශ්‍රේණි කියලා කියන්නේ, දෙවෙනි එක තමයි ගුණෝත්තර ශ්‍රේණි කියලා කියන්නේ, තුන්වෙනි එක තමයි සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියලා කියන්නේ. ඒතර අපි සාමාන්‍ය පෙළදී සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි කතා කරලා තියෙනවා. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරලා නැහැ. ඒ නිසා අපි ඒක
ඊළඟට කතා කරමු. හැබැයි ඊට කලින් අපි චුට්ටක් සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධ අපිට තියෙන මේ සාමාන්‍ය පෙළ දැනුම චුට්ටක් මතක් කරලා ගන්න වෙනවා. මොකද සමහර ලාවට ඉතින් මේ වෙද්දී ඒවා මතක වෙලා තියෙන්නත් පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ නිසා අපි ඒක මතක් කරගෙනම සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරන්න යන මේ සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වලටත් පොඩි ගණන් දෙක තුනක් හදලා. right. ඉතින් සමාන්තර ශ්‍රේණියක් කියන්නේ අපි දැන් හොඳටම දන්නවා. අපි සාමාන්‍ය අංකණය කළොත් එහෙම මේ සමාන්තර ශ්‍රේණියක හරි ඕනම ශ්‍රේණියක සාධාරණ පදය UR ඊට කලින් තියෙන පදේ UR ඍණ 1 ඊට කලින් තියෙන එක UR ඍණ 1 කියලා අංකණය කළොත් UR ඍණ 1 සමානයි නියතයක්. මෙන්න මේ විදිහට නියතයක් වෙන විදිහට තියෙන ශ්‍රේණියකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. right. එතකොට මේ නියතයට අපි සාමාන්‍යයෙන් කියන්නේ පද දෙකක වෙනසනේ නියතයක් වෙලා තියෙන අනුයාත පද දෙකක වෙනස නියතයක් නිසා මේකට අපි කියනවා පොදු අන්තරය කියලා. ඉතින් මේක D මගින් තමයි සමාන්තර ශ්‍රේණියවලදී පොදු අන්තරය කියන එක අපි සංකේතවත් කරන්නේ. හරි. ඉතින් ඒ වගේම අපි සමාන්තර ශ්‍රේණියවලදී ඔයාලට මතක ඇති පළවෙනි පදේ A කියලා තමයි කියන්නේ මේ ශ්‍රේණියේ පළමු පදය A කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඒ වගේම අපි පද n දක්වා ඓක්‍ය SN කියලා තමයි ඒ කාලේ සංකේතවත් කළේ. ඉතින් අපි ඒකත් මතක තියාගෙන ඉන්න ඕන. ඊට අමතරව අපි n වෙනි පදයේ කියන එක TN වලින් තමයි සංකේතවත් කළේ. දැන් මෙතෙන්දී TN කියන එක අපි පාවිච්චි කරන්නේ. ඒ වෙනුවට n වෙනි පදයේ UN කියලා අපිට කියන්න පුළුවන්. හේතුව අපි උසස් පෙළදී ගොඩක් වෙලාවට හැම වෙලෙම සාධාරණ පදයක් කියන එක UR වලින් තමයි දාන්නේ. එතකොට n වෙනි පදේ UN වලින් තමයි අපි බොහෝ දුරට සංකේතවත් කරන්නේ. ඒ නිසා මෙතෙන්දී TN කියන එක අපි පාවිච්චි කරන්නේ නැහැ කියන එකත් චුට්ටක් මතක තියාගන්න. right. ඉතින් අපි මේ සංකේත ටික මේ දේවල් ටික මතක් කරගත්තට පස්සේ අපිට සමාන්තර ශ්‍රේණියක තියෙන පද ටික මේ විදිහට ලියා ගන්න පුළුවන්. right. මම ඔයාලට ලියලා පෙන්නන්නම්. අපි පළවෙනි පදයේ සමාන්තර ශ්‍රේණියක A කියලා ගත්තොත් ඒක අපිට ලියන්න පුළුවන් U1 පළවෙනි පදයේ සමානයි A. දෙවෙනි පදයේ ගත්තොත් U2 අපි දන්නවා පොදු පොදු අන්තරය කියන එක D කියලා ගත්තොත් දෙවෙනි පදයේ එන්නේ A ධන D. මොකද මේ දෙක අතර වෙනස ගත්තාම D කියලා එන්න ඕන. ඉතින් එහෙම එන්න නම් දෙවෙනි පදයේ A ධන D වෙන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි පදයේ ගත්තොත් U3 ගත්තොත් එහෙම මෙතන එනවා A ධන 2යි D කියලා. ඉතින් මේ විදිහට අපි ලියාගත්තොත් අපිට ලියන්න පුළුවන් මේකේ කීවෙනි පදේද n වෙනි පදේ අපිට ලියා ගන්න පුළුවන් UN කියන එක ඕනනම් A ධන n ඍණ 1යි D කියලා. right. ඔයාලට පේනවා පළවෙනි පදේ ගත්තොත් D එකක් නෑ. දෙවෙනි පදේ ගත්තොත් මෙතන 1යි D, තුන්වෙනි පදේ ගත්තොත් 2යි D, හතරවෙනි පදේ ගත්තොත් 3යි D. මේ විදිහට තියෙන්නේ. n වෙනි පදේ ගත්තොත් n ඍණ 1යි D කියලා තමයි එන්න ඕනේ. ඉතින් ඒ නිසා සමාන්තර ශ්‍රේණියක සාධාරණ පදය අපි ලියන්න පුළුවන් UR වෙනි පදය මේක ඇසුරෙම ලියන්න පුළුවන් A ධන R ඍණ 1යි D කියලා. right. ඒතර මේ විදිහට තමයි සාධාරණ පදේ අපි ලියාගන්නේ. right. ඊට පස්සේ අපි පද n දක්වා ඓක්‍ය අපි සමාන්තර ශ්‍රේණියක පද n දක්වා එකතුව SN කියලා ලියුවොත් අපි SN කියන එකට පද n දක්වා එකතුවටත් අපිට සාධාරණ වශයෙන් සූත්‍රයක් ගන්න පුළුවන් මේ විදිහට. අපි දන්නවා SN කියන එක සමානයි U1 ධන U2 ධන U3 ධන මේ විදිහට ගිහිල්ලා UN. right. එතකොට අපි මේ A සහ D ඇසුරෙන් මේ සමාන්තර ශ්‍රේණිය ලියුවොත් එහෙම අපිට එනවා SN කියන එක මෙහෙම ලියා ගන්න පුළුවන්. SN සමානයි A පළවෙනි එක. දෙවෙනි පදේ ගත්තොත් A ධන D. ඊට පස්සේ තුන්වෙනි පදේ ගත්තොත් A ධන 2යි D. මේ විදිහට ලියලා අපිට ඕන ලියා ගන්න පුළුවන් n ඍණ 1 වෙනි පදේ ගත්තොත් A ධන n ඍණ 2යි D n ඍණ 1 වෙනි පදේ. n වෙනි පදේ ගත්තොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් A ධන n ඍණ 1යි D කියලා. right. එතකොට අපි SN හොයද්දි මේක හදන විදිහක් තියෙනවා. අපි ඊළඟට කරන්නේ මේ SN කියන එකම මේක පළවෙනි සමීකරණයේ විදිහට අරගෙන SN කියන එකම මම මේ ලියපු ශ්‍රේණිය අනිත් පැත්තට ලියා ගන්න. ඒ කියන්නේ අන්තිම පදයේ මුල් පදයේ විදිහට එන විදිහට කන පිට මේ ශ්‍රේණිය ලියා ගන්න. එහෙනම් මම එහෙම ලියුවොත් එහෙනම් මෙතන ලියා ගන්න පුළුවන් අන්තිම පදයේ A ධන n ඍණ 1යි D. ඊට පස්සේ අන්තිම එකට කලින් පදේ ගත්තොත් මම ලිව්වා එක A ධන
n ඍණ 2යි d. ඕනනම් ඊට කලින් පදේ අපිට අවශ්‍ය නම් අපිට ලියන්න පුළුවන් a ධන මේ විදිහට ලියාගත්තාම n ඍණ 3යි d. ඊට පස්සේ අපිට මේකේ අන්තිම පද දෙක වැටෙන්නේ එක ළඟ ලියුවොත් එහෙම අන්තිම එකට කලින් පදේ අපි ලියාගත්ත හැකි a ධන d කියලා. අන්තිම පදේ ලියාගත්ත හැකි a කියලා. එතකොට මං කලේ මේ ශ්‍රේණියම මේ SN කියන ලියපු ශ්‍රේණිය අපි කන පිට ලියාගත්තා. පළවෙනි පදේ යටින් අන්තිම පදේ එන එක, දෙවෙනි පදේට යටින් අන්තිම පදේට කලින් පදේ එන විදිහට, තුන්වෙනි පදේට යටින් අන්තිම පදේට කලින් පදේ එන විදිහට මේ විදිහට ලියාගත්තාම අපිට මේ ශ්‍රේණි දෙක මෙහෙම ලියාගත්තා. මම මේක දෙක කියලා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ දෙක එකතු කරනවා. එතකොට මට එනවා 2යි SN කියලා. මේක සමාන වෙනවා. දැන් මේ පළවෙනි පදේ සහ අන්තිම පදේ මේ දෙක එකතු කරපුවාම ඔයාලට පේනවා ඇති ඒ දෙක එකතු වුණාම 2යි a කියලා එනවා. ඊට පස්සේ n ඍණ 1යි d ට එකතු වෙන්න එකක් නැහැ. ඒ නිසා මෙතන n ඍණ 1යි d කියලා ලිය හැකියි. right. ඊට පස්සේ මම මේකට පොඩි වරහනක් දාගන්නවා. ඊට පස්සේ මේ දෙවෙනි පදේ සහ මේ යටින් ලියපු එකේ දෙවෙනි පදේ මේ දෙක එකතු කරපුවාම ඒත් එන්නේ 2යි a. මේ දෙක එකතු කරපුවාම n ඍණ 2යි d ට d එකතු කරපුවාම ආයෙ එනවා n ඍණ 1යි d කියලා. ඉතින් මේ විදිහට බලපුවාම මේ විදිහට උඩින් තියෙන පදේ සහ පහළින් තියෙන පදේ එකතු කරපුවාම හැම වෙලෙම එන්නේ මෙතනත් ඔන්න එකතු කරලා බලන්න 2යි a ධන n ඍණ 1යි d කියලා. right. එතකොට ඕනනම් අන්තිම පදෙත් එකතු කරලා බලමු. ඒ විදිහටම එකතු කරලා බලපුවාම ඔයාලට පේනවා මෙතන එන්නේ 2යි a ධන n ඍණ 1යි d කියලා එනවා. right. එතකොට මේ විදිහට එනවා. එතකොට මෙතන අපිට පේනවා ඒ කියන්නේ මෙතන 2යි a ධන n ඍණ 1යි d මේ වගේ පද තියෙනවා n ප්‍රමාණයක්. මොකද මේ පළවෙනි පදේ, මේ දෙවෙනි පදේ, තුන්වෙනි පදේ පද n ගානක් මේ ලියාගත්තු ශ්‍රේණි දෙකේම තියෙනවානේ. එතකොට ඒ නිසා 2යි a ධන n ඍණ 1යි d පද n ගානක් තියෙනවා. ඒ නිසා මේ සේරගේම එකතු අපිට ලියන්න පුළුවන් n වතාවක් 2යි a ධන n ඍණ 1යි d කියලා. right. එතකොට එහෙනම් මේ කාටද සමාන මේක 2යි SN ට. එහෙනම් අපිට SN කියන එක ලියන්න පුළුවන් n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියලා. එහෙනම් මම මේක ඉස්සරහින් ලියන්නම්. එහෙනම් මේක දෙකෙන් බෙදපුවාම අපිට ලියන්න පුළුවන් SN කියන එක සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියලා ලියන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපි සාමාන්‍ය පෙළේදී දන්න සමාන්තර ශ්‍රේණියක පදයෙන් දක්වා එකතුවට අපි ගන්න සූත්‍රය. right. ඉතින් අපිට මේ විදිහට SN කියන එක හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක මතක තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක්. right. ඉතින් අපි පදයෙන් දක්වා ඓක්‍ය සමාන්තර ශ්‍රේණියක අරගෙන තියෙනවා n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d කියලා. ඉතින් මේක අපිට තව චුට්ටක් සරල කරගන්න පුළුවන් මේ විදිහට. අපි කොහොමද දන්නවා පළවෙනි පදේ සමාන්තර ශ්‍රේණියක ලියන්නේ අපි a කියලා. අපි අවසාන පදේ අන්තිම පදේ n වෙනි පදේ l කියලා ලිව්වොත් මේක අන්තිම පදේ n වෙනි පදේ l කියලා ලිව්වොත් n වන පදේ එහෙම නැත්නම් n වන පදේ නෙමෙයි අපි ලියමු අවසාන පදේ කියලා. අවසාන පදේ අපි l කියලා ලිව්වොත් අපිට මේක ලියා ගන්න පුළුවන් තව ටිකක් සරල කරලා. කොහොමද SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d මෙහෙම වෙන තිබුණේ. එතකොට අපි මේක චුට්ටක් ලියාගත්තොත් මේ 2යි a කියන එක කෑලි දෙකකට කඩලා a ධන a n ඍණ 1යි d කියලා අපිට පේනවා මේ කියන්නේ l කියන එක, මේ කියන්නේ කොහොමත් a කියන එක. එහෙනම් මේ SN කියන එක ඕනනම් තව විදිහකට ලියන්න පුළුවන් n බෙදීම 2යි a ධන l කියලා. right. ඉතින් මේ සූත්‍රෙත් අවශ්‍ය නම් කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමාන්තර ශ්‍රේණිය වල ඔච්චරයි තියෙන්නේ. අපි ඒ දවස්වල කතා කරපු සාධාරණ පදේ අපි ලියාගත්ත UR වලින් දැන් UR සමානයි a ධන r ඍණ 1යි d කියලා. මොකද ඒ කාලේ තිබුණ tn සමානයි a ධන n ඍණ 1යි d කියලා. ඒක අපි rs වලින් ලිව්වා UR සමානයි a ධන r ඍණ 1යි d කියලා. ඊට අමතරව පදයෙන් දක්වා ඓක්‍ය SN කියන එකට අපි සූත්‍රයක් හදාගත්තා. ඒක අපි දන්න සූත්‍රය. ඒ වගේම පදයෙන් දක්වා ඓක්‍ය SN කියන එකට තව සූත්‍රයක් හදාගත්තා n බෙදීම 2යි a ධන l කියලා.
ඉතින් ওই ටික තමයි සමාන්තර ශ්‍රේණි සම්බන්ධව අපි මතක් කරගන්න ඕන මූලික දැනුම. right ඉතින් ඊළඟට අපි මේ සම්බන්ධව සමාන්තර ශ්‍රේණි සම්බන්ධව පොඩි ගණන් දෙක තුනක් හදලා ඊළඟට ගුණෝත්තර ශ්‍රේණිත් මේ විදිහට මතක් කරගෙන අපිට අවශ්‍ය කරන සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරන්න යන්න. right. එතකොට මම සරල ගානක් මෙතන ලියලා තියෙනවා. මේ ශ්‍රේණිය ගත්තම සමාන්තර ශ්‍රේණියක් 1 ධන 8 ධන 15 ධන 27 මේ ශ්‍රේණියේ පද 10 දක්වා අයික්‍ය සොයන්න. එතකොට මේක සමාන්තර ශ්‍රේණියක් වුණේ ඇයි? මේ පද අතර වෙනස ගත්තාම නියතයක්. 8න් එකක් ගියාම 7යි 15න් 8ක් ගියාම 7යි 27න් right මම සරල ගානක් අරන් තියෙනවා මේ දීලා තියෙන සමාන්තර ශ්‍රේණිය පද 10 දක්වා අයික්‍ය සොයන්න කියලා තියෙනවා. ඉතින් මේක සමාන්තර ශ්‍රේණියක් වුණේ කොහොමද කියලා ඔයාලා දන්නවා. ඕනෑම පද දෙකක් අනුගත පද දෙකක් අතර වෙනස ගත්තාම ඒක නියතයක් වෙන්න ඕනේ. ඉතින් අපි 8න් එකක් අඩු කරපුවාම 7යි 15න් 8ක් අඩු කරපුවාම 7යි 22න් 15ක් අඩු කරපුවාම 7යි. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක්. එතකොට මේකේ අපි පළවෙනි පදේ ගත්තොත් a කියන එක 1යි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ d කියන එක පොදු අන්තරය කියන එක ගත්තොත් ඕනෑම අනුගත පද දෙකක් අතර වෙනස 7යි. ඒ නිසා d 7යි. ඉතින් පද 10 දක්වා අයික්‍ය හොයන්න තියෙන නිසා අපිට ඕන නම් මෙතන n සමානයි 10 කියලා කෙනෙකුට දාගන්න පුළුවන්. ඉතින් පද 10ක් දක්වා අයික්‍ය සොයන්න ගියාම අපි දන්නවා SN ට සාධාරණ පද n දක්වා අයික්‍ය SN වලින් සංකේතවත් කළොත් SN කියන එක සමානයි අපි මතකයි දැන් n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d මේ සූත්‍රය දාගන්න පුළුවන්. එතකොට මේ සූත්‍රය දාගත්තොත් එහෙම අපි n කියන එක 10 කියලා දන්නවා 10 බෙදීම 2යි 2යි a කියන්නේ 2 වැඩි කිරීම 1 ඒක නිසා n 10 නිසා 10 ඍණ 1යි d කියන්නේ 7යි. ඉතින් ටක් ගාලා මේක සුළු කරලා දාන්න 5 වැඩි කිරීම මොකක්ද දෙන්න ඕන 2 ධන 9 7 63යි. 10න් එකක් අඩු කරපුවා 9 9 7 63යි. මෙහෙම දාන්න පුළුවන්. ඉතින් 65 5න් වැඩි කරපුවාම අපිට එනවා 325ක් කියලා. එහෙනම් මේක 325යි කියලා අපිට ලියන්න පුළුවන් පද 10 දක්වා එකතුව. right. right මම දෙවෙනි ගාන විදිහට දාලා තියෙනවා ගොඩක් සරල ගානක්. ඒ සමානයි ඍණ 3ලු. ඒ කියන්නේ පළවෙනි පදේ ඍණ 3යි 15 වෙනි පදේ 45 නම් පද 15ක අයික්‍ය සොයන්න. right. ඒතකොට මේක සමාන්තර ශ්‍රේණියක් කියලා දීලා තියෙන්න ඕන. එතකොට අපි දැන් දන්නවා පද 15ක අයික්‍ය සොයන්න ගියාම අපිට ඕන සූත්‍ර දෙකක් තියෙනවා. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d ඒක දාන්න පුළුවන්. එහෙම නැත්නම් SN සමානයි n බෙදීම 2යි a ධන l කියන එක දාන්න පුළුවන්. a ධන l කියන්නේ අන්තිම පදයේ අවසාන පදය අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මේකේ 15 වෙනි පදයේ දීලා තියෙනවා පද 15ක අයික්‍ය සොයන්න තියෙන නිසා අපිට කෙලිම සූත්‍රය දාන්න පුළුවන්. SN සමානයි n බෙදීම 2යි a ධන l කියන සූත්‍රය දාන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අපි a කියන එක එයාලා දීලා තියෙනවා ඍණ 3යි n කියන එක 15 කියලා අපි දන්නවා 15 වෙනි පදේ දක්වා එක්ක අවසාන පදේ අපි දන්නවා ඒක 45යි කියලා. එහෙනම් මේකට ආදේශ කළොත් 15 බෙදීම 2යි a කියන්නේ ඍණ 3යි l කියන්නේ 45යි. ඉතින් මේක දාපුවාම අපිට එනවා 15 බෙදීම 2 වතාවක් 42. ඉතින් දෙකෙන් බෙදපුවාම 21යි 21 වැඩි කිරීම 15. 21 ඒවා 10ක් අපි කීයද 210යි 210ට 105ක් එකතු කරපුවාම 315යි කියලා එනවා. එතකොට ඔන්න අපි ඒ ගානත් හදුවා හරිම සරලයි. right. තුන්වෙනි ගාන විදිහට දාලා දිනවා ශ්‍රේණියක n වෙනි පදයේ 3යි n ධන 2 වේ පදෙන් සංඛ්‍යාවක අයික්‍ය සොයන්න. ඉතින් මේ ගාන නම් අපිට මුලින්ම පෙන්න ගන්න වෙනවා මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක්ද මොකක්ද කියන එක. එහෙම සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්න ගත්තොත් අපිට පදෙන් සංඛ්‍යාවක අයික්‍ය සොයන්න සම්මත සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. right. එතකොට අපි මේකේ සාධාරණ පදේ නෙමෙයි n වෙනි පදේ යාලා දීලා තියෙන un කියන එක සමානයි 3යි n ධන 2 කියලා දීලා තියෙන්නේ. ඉතින් n වෙනි පදේ දීලා තියෙනවා කියලා කියන්නේ ඉතින් මේක සාධාරණ පදේ වගේම තමයි. ඉතින් ඒ නිසා අපිට පළවෙනි පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හෙන්ට ආදේශ කරලා ගන්න පුළුවන්. ඉතින් මම u එක පළවෙනි පදේ හෙවුවොත් එහෙම ෙන්ට එක ආදේශ කරපුවාම 3 ධන 2 කියලා එන්නේ. කියන්නේ 5යි කියලා එනවා. u 2 ගත්තොත් එහෙම දෙවෙනි පදේ මෙතන ෙන්ට 2 දාපුවාම 3 වරක් 2 6යි 6 2 8යි කියලා එනවා. ඊට පස්සේ u 3 ගත්තොත් එහෙම තුන්වෙනි පදේ ගත්තොත් එහෙම
9 2යි 11ක් කියලා එනවා. ඉතින් u4 ගත්තොත් අපිට පේනවා 12 2යි 14ක් කියලා එනවා. එහෙනම් මේ අනුයාත පද අතර වෙනස ගත්තාම අපිට පේනවා u4 ඍණ u3 මේක ගත්තත් මේ දෙක වෙනස ගත්තාම 3යි. u3ෙන් u2 අඩු කළත් නැත්නම් u2කින් u1 අඩු කළත් උත්තරේ එන්නේ 3යි කියලා. ඒ නිසා මෙම ශ්‍රේණිය අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියක්. කියලා ලිය හැකියි. right. ඊට පස්සේ මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක්. මේකේ n වෙනි පදේ අපි දන්නවා. එහෙනම් පදයෙන් දක්වා එක් හොයන්න තියෙන්නේ. ඉතින් n වෙනි පදේ අවසාන පදේ දන්න නිසා අපිට හොයාගන්න පුළුවන් පදයෙන් දක්වා එක් මේ සූත්‍රය දාලා මොන සූත්‍රයද අපිට ලේසි සූත්‍රය මෙතෙන්දී Sn සමානයි n බෙදීම 2යි. a ධන l කියන එක. මොකද අවසාන පදේ අපි දන්න නිසා. එතකොට මේක ආදේශ කළොත් n බෙදීම 2යි. a කියන්නේ පළවෙනි පදේ. මේක තමයි a කියලා කියන්නේ ඒක 5යි. l කියලා කියන්නේ අවසාන පදයක 3යි n ධන 2යි. එහෙනම් පදයෙන් දක්වා එක් අපි ලියන්න පුළුවන් n බෙදීම 2යි 3යි n ධන 7 කියලා. ඉතින් ඕක තමයි පදයෙන් දක්වා එක් වෙන්නේ. right. right. එහෙනම් අපි ඊළඟ ගානට යමු. මේකේ තියෙනවා ශ්‍රේණියක පදයෙන් සංඛ්‍යාව එක්ක Sn සමානයි n වතාවක් 3යි n ඍණ 4 ලු මෙම ශ්‍රේණිය සමාන්තර මේ සමාන්තර ශ්‍රේණියක් බව පෙන්වනවා. right. එතකොට අපි තියරි එක හරියටම පාවිච්චි කරන්න ඕන. ඉතින් කවුරු හරි පුළුවන් නම් තනියෙන් හදන්න උත්සාහ කරන්න වීඩියෝ එක නතර කරලා ගාන තනියෙන් හදන්න බලන්න බැරි නම් මේකේ ඉතුරු කැලේ බලන්න. right. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕන දේ තමයි දැන් මූලික දේවල් ටික සමාන්තර ශ්‍රේණියක් ගත්තාම සමාන්තර ශ්‍රේණියක් වෙන්න නම් අනිවාර්යෙන් අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් වෙන්න ඕන. ඉතින් ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් වෙන්න ඕන. ඒ නිසා අපි කරන්න ඕන මේ ශ්‍රේණියේ සාධාරණ පදේ අපි හොයාගෙන සාධාරණ පදේ පාවිච්චි කරලා අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් කියන එක පෙන්න ගන්න අවශ්‍යයි. right. එතකොට දැන් මේ Sn කියන එක මෙයාලා දීලා තියෙනවා Sn සමානයි n වතාවක් 3යි n ඍණ 4. එතකොට අපි කෙනෙක් ගත්තොත් එහෙම Sn ඍණ 1 පද n ඍණ 1 දක්වා 1 ගත්තොත් එහෙම n n ඍණ 1 දාපුවම අදාළ උත්තරේ එනවා. එහෙනම් පද n ඍණ 1 දක්වා 1 ලියන්න පුළුවන් n ඍණ 1 n ඍණ 1 දානවා. මෙතන 3යි n ඍණ 1 ඍණ 4. ඒතර මේක සුළු කළොත් එහෙම මට ලියා ගන්න පුළුවන් මේ විදිහට n ඍණ 1 වතාවක් මෙතන 3යි n ඍණ 7 කියලා. කොහොමද? මෙතන ඍණ 3යි ඍණ 4යි ඍණ 7යි කියලා ලියන්න පුළුවන්. right. එතකොට දැන් ඇත්තටම ගත්තොත් Sn කියලා කියන්නේ මොකද්ද? u1 ධන u2 ධන u3 ධන මෙහෙම un ඍණ 1 ධන un මෙහෙම ලියන්න පුළුවන්. වැරද්දක් තියනවද? නෑ ඒක හරියි. ඊට පස්සේ Sn ඍණ 1 මම ලියුවොත් ඒ මොකද්ද? u1 ධන පදෙන් ඍණ දක්වා එකතුවනේ. ඒ නිසා u1 ධන u2 ධන u3 ධන පදෙන් ඍණ 1 දක්වා එකතු un නැතුව මෙතන un ඍණ 1 තමයි මේ තියෙන්නේ. එතන un එකක් නෑ පදෙන් ඍණ 1 දක්වා එකතු. අර මම මේක 1 මේක 2 කියලා ගත්තොත් එකෙන් දෙක අඩු කළොත් අපිට මොකක් ලැබෙයිද? එකෙන් දෙක අඩු කළොත් මේ එක ළඟ තියෙන මේ සමාන පද ටික සේරම කැපිලා ගිහිල්ලා un ගෙන් කැපෙන්න අඩු වෙන්න එකක් නැති නිසා un ඉතුරු වෙයි. එහෙනම් මම ලියුවොත් එහෙම Sn ඍණ 1 කියලා මේක සමානයි un ට. ඒක හරියද? මොකද මේක අඩු කරනකොට මේ සමාන පද සේරම ටික කැපිලා යනවා. un එක කැපෙන්න එකක් නැහැ. මෙතන පද n ඍණ 1 දක්වා එකතුව තියෙන්නේ. ඒ නිසා un ඉතුරු වෙනවා. එතකොට එහෙනම් අපිට සාධාරණ පද un කියන එක ලියාගත්ත හැකි මේ දෙකෙන් මේක අඩු කරලා Sn කියන එක අපි දන්නවා n වතාවක් 3යි n ඍණ 1 3යි n ඍණ 4 un ඍණ 1 කියලා Sn ඍණ 1 කියලා කියන්නේ n ඍණ 1 වතාවක් මොකද්ද 3යි n ඍණ 7. right. එතකොට ඉතින් මේ දෙක අඩු කරපුවාම එන උත්තරේ තමයි ඇත්තටම un n වෙනි පදේ සාධාරණ වශයෙන් ලියපුවාම එන එක වෙන්නේ. right. ඉතින් මම මේක සුළු කළොත් එහෙම මෙතන සුළු කරගන්න පුළුවන්. මෙතන 3යි n වර්ගය ඍණ 4යි n කියලා දාගන්න පුළුවන්. මෙතන සුළු කළොත් එහෙම මෙතන එනවා ඒ 3යි n වර්ගය ඊට පස්සේ ඍණ 7යි n
ඍණ 3යි n කියන්නේ ඍණ 10යි n. මම මෙතන මේක 7න් වැඩි කරපුවාම ඍණ 7යි n. මෙතන ඍණ 3යි n ඍණ 10යි n ධන 7 කියලා එනවා. right. එතකොට මේ 3යි n වර්ගයට මේ 3යි n වර්ගය කැපෙනවා. ඍණ 4යි n ගෙන් අපි ධන 7යි ධන 10යි n මේ දෙක සුළු කරපුවාම අපිට උත්තරය එනවා ධන 6යි n කියලා. එතකොට උත්තරේ එන්නේ un කියන එක අපිට ලියන්න පුළුවන්. මම මෙතන ලියන්නම්. un සමානයි මොකද්ද? මේ දෙක සුළු කරපුවාම n පද ටික සුළු කරපුවාම 6යි n එනවා. මෙතන ඍණ 7 කියලා එනවා. මේක තමයි un වෙන්නේ. right. මම බෝඩ් එක මකා ගත්තා. එතකොට අපේ උත්තරය ආව n වෙනි පදේ un සමානයි 6යි n ඍණ 7 කියලා. නේද? un සමානයි 6යි n ඍණ 7 කියලා ඔන්න මම ලිව්වා. right. එතකොට අපි මේකේ n ඍණ 1 වෙනි පදේ නැත්නම් මේක සාධාරණ පදේ ur වෙනි පදේ ලියමු. ur සමානයි 6යි r ඍණ 7 කියලා ලියන්න පුළුවන්. n වෙනි පදේ 6යි n ඍණ 7 නම් r වෙනි පදේ 6යි r ඍණ 7 කියලා ලියන්න පුළුවන්. r ඍණ 1 වෙනි පදේ ගත්තොත් ur ඍණ 1 r ඍණ 1 දාපුවාම එන පිළිතුර r ඍණ 1 දාපුවාම මෙතන මේ විදිහට ලියන්න පුළුවන් 6 වතාවක් r ඍණ 1 ඍණ 7 කියලා. ඉතින් මෙතන 6යි r ඍණ 6 ඍණ 7 කියන්නේ ඍණ 13 කියලා ලියන්න පුළුවන්. මේ ur ඍණ 1. එතකොට මේ දෙක අඩු කරපුවාම මොකද සාධාරණ වශයෙන් තියෙන අනුයාත පද දෙකක් අතර වෙනස ගත්තාම 3යි 4යි කියලා දාගත්තොත් මේ දෙක අඩු කළොත් 3න් අපි 4 අඩු කළොත් එතකොට අපි ලියන්න පුළුවන් ur ඍණ 1 සමානයි 6යි r ඍණ 7න් අඩු කරන්න ඕන 6යි r ඍණ 13. එහෙනම් මම ඕන 6යි r ඍණ 13 අඩු කළා. එතකොට මේ දෙක සුළු වුණාම 6යි r කැලි දෙක යනවා ඍණ 7 ධන 13 කියලා කියන්නේ ධන 6යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් ur ඍණ 1 සමානයි 6යි කියලා. ඉතින් ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස 6ක් වෙනවා නම් නියතයක් වෙනවා නම් ඉතින් මේක අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණියක්. එහෙනම් අපිට කියන්න පුළුවන් ඕනෑම අනුයාත පද දෙකක් අතර වෙනස නියතයක් වෙන නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අපි ඔය ගණන් ටික විතරයි අතරම සමාන්තර ශ්‍රේණිය වලට හදාන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍ය පෙළදීත් මේ දේවල් අපි කතා කරලා තියෙනවා. ඔයාලා ඉගෙනගෙන තියෙනවා හොඳටම. ඉතින් ඒ නිසා මීට වඩා ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය තියරි ටික මතක් වෙන්න තමයි මේ ගණන් ටික හැදුවේ. එහෙනම් අපිට ඊළඟට යන්න පුළුවන් දෙවෙනි කොටස විදියට ගුණෝත්තර ශ්‍රේණි ගැන මතක් කරන්න ඔයාලට. right. ගුණෝත්තර ශ්‍රේණි ගැන අපි එහෙනම් ටක් ගාලා කතා කරමු. ගුණෝත්තර ශ්‍රේණි වලත් මේ විදියටම තමයි කලින් විදිහ අංකනයමයි තියෙන්නේ. ඒතර අපිට කියන්න පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක සාධාරණ පදේ ur කියලා ගත්තොත් ඊට කලින් පදේ ur ඍණ 1 කියලා ගත්තොත් අපි කියනවා ur බෙදීම ur ඍණ 1. ඒ කියන්නේ ඕනෑම අනුයාත පද දෙකක් අතර බෙදීමක් අනුපාතයක් ඕනෑම අනුයාත පද දෙකක් අතර බෙදීම එහෙම නැත්නම් අනුපාතය නියතයක් වන ශ්‍රේණියක් ගත්තොත් මේකට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. ඉතින් මේ නියතය අපි සාමාන්‍යයෙන් r වලින් සංකේතවත් කරනවා. මේ නියතයට අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය කියලා. එතකොට ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය තමයි අපි r වලින් සංකේතවත් කරලා ලියන්නේ. right. එතකොට මෙතනදී චූටි ගැටලුවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති සාධාරණ පදේ අපි ur කියලා ලියනවා. ඊට කලින් පදේ ur ඍණ 1 කියලා ලියනවා. එතකොට මේ r කියන්නේ මෙතන තියෙන r නෙමෙයි. ඒ නිසා මේක පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍ය පෙරදි පාවිච්චි කරන සංකේතම පාවිච්චි කරමු. ඉතින් එහෙම වුණාම අපිට මේක පොඩ්ඩක් පැටලෙන එක අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පැටලෙන්නේ නැත්නම් මේ සංකේතම පාවිච්චි කරගෙන යන්න පුළුවන්. right. මම මේ සංකේතම පාවිච්චි කරගෙන ඉස්සරහට ගියොත් එහෙම අපිට එහෙනම් සාමාන්‍ය විදිහටම අපි ගුණෝත්තර ශ්‍රේණියකත් පළවෙනි පදේ a වලින් තමයි සංකේතවත් කරන්නේ. එහෙනම් අපි පළවෙනි පදේ u1 කියන එක ලියාගත්තොත් එහෙම ඒක ලියන්න පුළුවන් a කියලා. ඉතින් පොදු අනුපාතයේ නියතයක් නිසා අපි දෙවෙනි පදේ u2 කියන එක ලිව්වොත් අපි ලියන්න පුළුවන් ar කියලායි. මේ දෙක අතර බෙදීම ගත්තාම r තමයි උත්තරේ එන්නේ. මේ දෙක බෙදපුවාම r එන්න නම් දෙවෙනි පදේ a වතාවක් r වෙන්න ඕන. තුන්වෙනි පදේ ගත්තොත් ar ගණය කියලා ලියන්න පුළුවන්. ar වර්ගය කියලා ලියන්න පුළුවන්. හතරවෙනි පදේ ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් ar ගණය කියලා. එහෙනම් අපි r වෙනි පදේ ලියන්න නැතුව n වෙනි පදේ ලියමු. පැටලෙන එක වළක්ව ගන්න. එහෙනම් මම un කියලා ලිව්වොත් n වෙනි පදේ අපිට ලියන්න පුළුවන් ar n ඍණ 1.
n ඍණ 1 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. මොකද පළවෙනි පදේ ගත්තොත් මෙතන r එකක් නෑ r වල බිඳුව, දෙවෙනි පදේ ගත්තොත් r වල පළවෙනි බලය, තුන්වෙනි පදේ ගත්තොත් r වල දෙවෙනි බලය, හතරවෙනි පදේ ගත්තොත් r වල තුන්වෙනි බලය, එහෙනම් n වෙනි පදේ ගත්තොත් r වල n ඍණ 1 වෙනි බලය කියලා තමයි ලියන්න වෙන්නේ. එහෙනම් අපි n වෙනි පදේ ලියා ගන්නවා මේ විදිහට un සමානයි මම ආයෙ ලියන්නම් ඒ වතාවක් r වල n ඍණ 1. එහෙනම් මේක අපි n වෙනි පදේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. right. ඊට පස්සේ අපි මෙතෙන් හිතුවොත් එහෙම මේ ශ්‍රේණියේ පද n දක්වා එකතු sn. අපි ඕනෑම ශ්‍රේණියක පද n දක්වා එකතු sn වලින් තමයි සංකේතවත් කරන්නේ. sn කියලා හිතුවොත් අපි ඊළඟට බලමු කොහොමද මේ sn කියන එක සඳහා අපි සූත්‍රයක් ගොඩනගා ගන්න. right. එතකොට අපි පද n දක්වා එකතු sn කියලා ගත්තොත් මට sn කියන එක ලියා ගන්න පුළුවන් කලින් වගේම sn කියන්නේ u1 ධන u2 ධන u3 ධන un. එතකොට අපි සාධාරණ පදේ හොයාගත්ත ගුණෝත්තර ශ්‍රේණියක n වෙනි පදේ අපි ලියාගත්තා. r වෙනි පදේ ලියන්නේ නැතුව අපි මෙතෙන් n වෙනි පදේ ලිව්වා. මේ පොදු අනුපාතයත් r නිසා n වෙනි පදේ ලියාගත්තා ar n ඍණ 1 කියලා. එතකොට එහෙනම් මට පළවෙනි පදේ ඉඳලා මේක ලියා ගන්න පුළුවන් sn කියන එක. පළවෙනි පදේ a, දෙවෙනි පදේ ar, තුන්වෙනි පදේ ar ඝන, හතරවෙනි පදේ ar වර්ගය, හතරවෙනි පදේ ar ඝන. මෙහෙම ලියාගෙන යන්න පුළුවන්. අවසාන පදේ ගත්තොත් ar n ඍණ 1 n වෙනි පදේ. right. එතකොට අපි ගුණෝත්තර ශ්‍රේණියක පදෙන් දක්වා එකතුවට සූත්‍රයක් ගොඩනගා ගන්න ගියොත් දැන් සාමාන්‍ය පෙළදී නම් අපි සූත්‍රය අරගෙන මේක ගොඩනගා ගත්තේ කොහොමද කියන එක වැඩි හිතන්නේ නැතුව සූත්‍රය අරගෙන ඒක මතක තියාගෙන පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඉතින් අපි මේ සූත්‍රය ආපු විදිය බැලුවොත් අපි සූත්‍රය ගොඩනගා ගන්න යනවා නම් ඊළඟට අපි කරන්නේ මේක 1 කියලා දාගෙන අපි මේ 1 කියන ප්‍රකාශනය sn ප්‍රකාශනය r ගින් වැඩි කරනවා. එහෙනම් අපි rsn කියන එක ලියනවා. ඒතර rsn කියන එක සමාන වෙනවා මේ හැම පදයක්ම r ගින් වැඩි කරපුවාම එන පිළිතුරට. ඒතර පළවෙනි පදයේ a කියන එක r ගින් වැඩි කළොත් අපිට එන්නේ ar කියලා. එතකොට ඊට සමාන පදයක් මේ උඩ sn වල තියෙන නිසා මම මෙතෙන්දී පළවෙනි පදයේ විදිහට මේ ar කියන එක මේ පළවෙනි පදයේ යටින් ලියන්නේ නැහැ. sn එකේ පළවෙනි පදයේ යටින් ලියන්නේ නැතුව arට සමාන පදයක් තියෙන තැන. ඒ කියන්නේ දෙවෙනි පදේ ගත්තාම ඒකත් ar නිසා ඊට සමාන පදයේ තියෙන තැනට යටින් ලියනවා මේක සුළු කිරීම ලේසි කරගන්න. ඉතින් ඔන්න පළවෙනි පදේ r ගෙන් වැඩිනවම ar එනවා. දෙවෙනි පදේ r ගෙන් වැඩිනවම ar වර්ගය එනවා. ඒකත් ඊට සමාන පදයේ තියෙන තැනට පහලින් ලියාගත්තා. තුන්වෙනි පදේ ar වර්ගය කියන එක r ගෙන් වැඩි කරපුවාම ar ඝන එනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා ඇත්තටම අවසානයේට කලින් පදේ ඒ කියන්නේ ar n ඍණ 2 කියන එක r ගෙන් වැඩි කරපුවාම ar n ඍණ 1 එනවා. අවසාන පදේ r ගෙන් වැඩි කරපුවාම ar n එනවා. එතකොට මම මේක ගන්නවා දෙවෙනි ප්‍රකාශනය කියලා. ඒතර මේ දෙක මම අඩු කරනවා. අඩු කරපුවාම මට එනවා sn ඍණ rsn කියන එක සමානයිලු. මේකෙන් මේක අඩු කරගෙන ගියහම සමාන පද ටික කැපිලා ගිහිල්ලා පළවෙනි එකකින් අඩු වෙන්න එකක් නැති නිසා a කියලා ඉතුරු වෙනවා. මේ අවසාන මේ දෙවෙනියට ලියපු දෙවෙනි ප්‍රකාශනයේ අවසාන පදෙන් අඩු වෙන්න එකක් නැති නිසා arn එකක් උඩ නැති නිසා මෙතන ලියවෙනවා ඍණ arn කියලා. ඉතින් මේ දෙක සුළු කළොත් අපිට අවශ්‍ය වෙන sn හොයාගන්න. ඒ නිසා මෙතනින් sn උක්ත කරලා අපි ගත්තොත් එහෙම මේක ලියන්න පුළුවන් 1 ඍණ r කියලා සමානයි. මෙතනින් a එකක් එළියට ගත්තොත් ඒත් වෙනවා 1 ඍණ r වල n වෙනි බලය කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතෙන්දී sn සමානයි ඒ වතාවක් 1 ඍණ r වල n බෙදීම 1 ඍණ r කියලා ලියන්න පුළුවන්. right. එතකොට අපි මෙතෙන්දී විශේෂයෙන්ම කියනවා මේ සමීකරණය පාවිච්චි කරද්දී නැත්නම් මේ sn සඳහා මේ සූත්‍රය පාවිච්චි කරද්දී විශේෂයෙන්ම r කියන එක අසමානයි 1 වෙන්න ඕන කියලා. මොකද r 1 වුණොත් එහෙම මෙතෙන්දී r ට එක ආදේශ කරපුවාම ඔයාලට පේනවා මෙතන එන්නේ බිඳුව බිඳීම ඒ වගේ නිර්ණය නොකළ සංඛ්‍යාවක් නැත්නම් මෙතනට උත්තරයක් එන්නේ නැහැ. ඒ නිසා r අසමානයි 1 කියන එක අපි මෙතෙන්දී විශේෂයෙන්ම කියනවා r 1 වෙන්න බෑ වෙන ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කියලා. right. එතකොට ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් අපි මේ ගුණෝත්තර ශ්‍රේණි පාඩමේදී මෙතන මේ එන සූත්‍රයේ කැලේ දෙකකට කඩාගෙන ලියනවා පාවිච්චි කරනවා. ඒ තමයි
r කියන එක එකට වඩා අඩු වෙලාවට අපි මේක එක විදිහකටත් r කියන එක එකට වඩා වැඩි වෙලාවට මේක තව විදිහකටත් පාවිච්චි කරනවා. ඉතින් මෙතෙන්දී r නෙමෙයි විශේෂයෙන්ම මාපාංක r කියන එක කුඩයි 1 වුණාම එකට වඩා කුඩා වුණාම මෙතන එන පිළිතුර ගත්තාම එකෙන් r අඩු වුණාම සාමාන්‍යයෙන් එන්නේ මෙතන ධන සංඛ්‍යාවක්. මෙතනොත් එකෙන් r වල n අඩු කරපුවාම එන්නේ ධන සංඛ්‍යාවක්. ඉතින් පදයෙන් දක්වා එකතුව බොහෝ දුරට ධන සංඛ්‍යාවක් වෙන නිසා අපි මෙතන මේ දෙක අඩු කරපුවාම ධන උත්තර දෙකක් එන නිසා අපිට කෙලින්ම මේ සූත්‍රයේ මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. s කියන එක සමානයි ඒ වතාවක් 1 ඍණ r වල n බෙදීම 1 ඍණ r කියලා. ඉතින් ඒ වගේම මාපාංකාර විශාලයි 1 වුණාම ඔයාලට පේනවා මෙතන එන්නේ ඍණාගයක්. මාපාංකාර විශාලයි 1 වුණාම මෙතන එන්නේ r වල n කියන්නේත් එකට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ උඩ ප්‍රකාශනයේ ඍණ වෙනවා. ඉතින් මේ උඩත් ඍණ යටත් ඍණ නිසා ඉතින් අපිට ඍණ ලකුණ මග අරගෙන සුළු කිරීම පොඩ්ඩක් අඩු කරගෙන එකපාර පාවිච්චි කරන්න පුළුවන් මේ පද දෙක මාරු කරලා ලියාගත්තොත්. ඉතින් මාරු කළා කියලා වෙනසක් වෙන්නේ නැහැ මාපාංකාර විශාලයි එකට වඩා වැඩි වුණාම හේතුව ඉතින් එකට වඩා වැඩි වුණාම මේ සූත්‍රය පාවිච්චි කරපුවාම මේ උඩටත් ඍණ ලකුණක් එනවා යටටත් ඍණ ලකුණක් එනවා. ඉතින් ඒ ඍණ දෙක කපලා දාන්න අපි මේ පද දෙක අනිත් පැත්තට දාගත්තාම මේ දෙක කැපිලා යනවා. ඉතින් ඒ සුළු කිරීම අපිට නැති කර ගන්න පුළුවන් අඩු කර ගන්න පුළුවන්. මාපාංකාර විශාලයි 1 වුණාම මේ සූත්‍රයේ මේ r පද දෙක මාරු කරලා ලියාගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් SN සමානයි ඒ වතාවක් r වල n ඍණ 1 බෙදීම r ඍණ 1 කියලා. මොකද්ද මාපාංකාර කියන එක එකට වඩා විශාල අවස්ථාවලදී. ඉතින් මේ විදිහට වුණනම් මේ සූත්‍ර ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. right. එහෙනම් මේ සූත්‍ර ටික තමයි අපිට අවශ්‍ය මූලික දැනුම ගුණෝත්තර ශ්‍රේණිය වලට අදාළව. ඒ නිසා මේකෙත් අපි ගණන් කීපයක් ගණන් 3ක් විතර කතා කරලා අපි දන්නේ නැති සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය ගැන කතා කරන්න යමු. right. එහෙනම් අපි ගුණෝත්තර ශ්‍රේණිය ඇත්තේ පළවෙනි ගාන බලමු. ඉතින් මේ අපි කලින් ගත්තු සූත්‍ර ටික ප්‍රැක්ටිස් කරන්න තමයි මේ ගණන් දෙක තුනක් මම හදන්නේ. අනිවාර්යෙන් මේක මතක් කරගෙන යන්න. එතකොට ඔයාලටත් මේක ඊළඟට ඉස්සරහට තියෙන දේවල් කතා කරද්දී මේවා ගොඩක් පහසු වෙනවා. right. එතකොට අපි මෙතන ගුණෝත්තර ශ්‍රේණියක් දීලා තියෙනවා. මේකේ පදයෙන් දක්වා ආයික්‍ය සොයන්නලු. ඉතින් මේක ගුණෝත්තර ශ්‍රේණියක් කියලා අපි වටහා ගන්න ඕනෑම අනිවාර්ය පද දෙකක බෙදීම ගත්තාම ඒක නියතයක් වෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම දෙවෙනි පදයේ පළවෙනි පදයෙන් බෙදපුවම උත්තරේ භාගයයි, තුන්වෙනි පදයේ දෙවෙනි පදයෙන් බෙදපුවම භාගයයි. ඉතින් මේ විදිහට ගත්තාම මේ හැම පදයක්ම අනිවාර්ය පද දෙකක් බෙදලා බලපුවම ඒක අනුපාතය නියතයක් වෙනවා. ඉතින් ඒක තමයි අපි පොදු අනුපාතය කියලා කිව්වේ. නම් අපි පොදු අනුපාතය කියන එක මෙතන දන්නවා මේකේ භාගයක් කියලා. ඉතින් ඒ වගේම පළවෙනි පදය අපි දන්නවා එකක් කියලා. අපි පදයෙන් දක්වා ආයික්‍ය තමයි හොයන්න ඕන. ඉතින් පදයෙන් දක්වා ආයික්‍ය අපි හොයාගෙන තියෙන සූත්‍රයක් ඇසුරෙන් SN සමානයි ඒ වතාවක් 1 ඍණ r වල n බෙදීම 1 ඍණ r කියලා. මොකද r කියන එක භාගයක් කියලා කියන්නේ එකට වඩා කුඩා හින්දා මේ සූත්‍රය මේ විදිහට ලියන්න පුළුවන්. ඒතර මේකට අපි ආදේශ කළොත් එහෙම a කියන්නේ 1යි 1 ඍණ r කියන්නේ භාගය නිසා භාගේ n වෙනි බලය බෙදීම 1 ඍණ භාගේ. ඉතින් මේක සුළු කළොත් එහෙම අපිට ලියන්න පුළුවන් 1 ඍණ 1ට 2 n වෙනි බලය බෙදීම එකෙන් භාගයක් කඩනවම භාගයයි. ඒ නිසා උත්තරේ එනවා අපිට ලියා ගන්න පුළුවන්. එහෙනම් SN කියලා කියන්නේ මේ දෙකේ ඉලක්ක මුඩට ආපම දේවතාවක් 1 ඍණ 1ට 2යි n කියලා. right. එහෙනම් අපි ඊළඟ ගානට යන් ඊළඟ ගානත් අපි හදාගමු. right. එහෙනම් අපි දෙවෙනි ගානට යන් මෙතන ශ්‍රේණියක් දීලා තියෙනවා. මේ ශ්‍රේණිය පදයෙන් දක්වා ආයික්‍ය. ඒතර අපිට මේ ශ්‍රේණිය චුට්ටක් ඕන වෙනස් කරලා මේ විදිහට ලියන්න පුළුවන්. 0.2 කියන එක අපිට ඕන ලියන්න පුළුවන් 2ට 10 කියලා. 0.02 ලියන්න පුළුවන් 2ට 10 වර්ගය කියලා. මේක ලියන්න පුළුවන් 2ට 10 ඝනය කියලා. ඉතින් මේ විදිහට මේ ශ්‍රේණිය ඕන නම් 10 4 වෙනි බලය මෙහෙම ලියාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක බැලු බැලමටම අපිට පේනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. මොකද ඕනෑම අනිවාර්ය පද දෙකක් බෙදලා බලපුවහම උත්තරේ එනවා 1ට 10යි කියලා. එහෙනම් මේකේ r පොදු අනුපාතය කියන එක මේ ඕනෑම අනිවාර්ය පද දෙකක් බෙදලා බලන්න. එතකොට එන උත්තරේ 1ට 10යි. ඒ නිසා r සමානයි 1ට 10යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පළවෙනි පදේ a කියන එක අපි දන්නවා 2ට 10යි කියලා.
ඉතින් පදයෙන් දක්වා එක්ක හොයන්න තියෙන්නේ. මේකෙත් r කියන එකකට වඩා අඩු නිසා අපිට sn සඳහා තියෙන සූත්‍රය එකපාර දාන්න පුළුවන්. ඒ වතාවක් 1 ඍණ r වල n බෙදීම 1 ඍණ r කියන මේ සූත්‍රය. එතකොට මේකේ ආදේශ කරපුවාම ඒට අපි ආදේශ කරපුවාම 2/10යි. පළවෙනි පදේ 2/10 නිසා ඒක 1 ඍණ r කියන්නේ 1/10යි. නිසා 1/10 n වෙනි බලය බෙදීම 1 ඍණ r කියන්නේ 1/10යි. මෙහෙම ආදේශ දාලා මේක සුළු කරපුවාම අපිට සුළු කරගන්න පුළුවන් මේ විදිහට. රයිට්. එතකොට මේක අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. මම මෙතන ලියන්නම් sn කියන එක සමානයි. මෙතන 2/10 එහෙම තියන්නම්. මෙතන 1 ඍණ 1/10යි n කියලා මෙතන ලියා ගන්න පුළුවන්. යට පදේ සුළු කළොත් එකෙන් 1/10ක් අඩු කරපුවාම 9/10 කියලා එනවා. ඉතින් මේ 10 කපලා ගියාම අපිට එනවා 2/9යි 1 ඍණ මෙතන ලියා ගන්න පුළුවන් 1 ඍණ 1/10 n වෙනි බලය කියලා. රයිට්. එතකොට එහෙනම් මේක තමයි පිළිතුර. එහෙනම් අපිට මේක මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඕන මේ 2/9 වැඩි කරලා ලියා ගන්නත් පුළුවන්. ඉතින් මේක තමයි පිළිතුර වෙන්නේ. එහෙනම් අපි ඉක්මනට ඊළඟ ගානට යමු.